දවසක් කියලා පිළිගන්නවා හැමෝම අද ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට. අද අපි ඔයාලට මේ වීඩියෝ ඔස්සේ රජයේ නවතම ගැසට් රැකියා පිළිබඳ විස්තර ගෙන එනවා 2022 වර්ෂය සඳහා. මෙහිදී මේ වීඩියෝගේ පළමු කොටස යටතේ අපි ඔයාලට නීති කෙතුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවකින් කැඳවා ඇති ලේඛන සහකාර සහ සංස්කාරක තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාගය පිළිබඳ විස්තර ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා වන ආයුධපත් යොමු කරන ආකාරය විස්තරාත්මකව ඔයාලට ගෙන එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව මගින් 2022 වර්ෂය සඳහා තනතුරු 30කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තරත් මේ වීඩියෝවේ දෙවන කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එනවා. එහිදී ඍජු සහ පුහුණු පත්වීම් සඳහා ස්ථිර සේවය සඳහා බඳවා ගැනීම සිදු කරනවා. ඒ පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා මේ වීඩියෝ ඔස්සේ එකතු වෙලා නිවැරදිව අදුපත් යොමු කරන්න කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරනවා. මේ පළමු කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට අනුබද්ධව 2022 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කළමනාකරන සහකාර තාක්ෂණ නොවන ඛණ්ඩ දෙක සේවා ගණනට අයත් සංස්කාරක 3 ශ්‍රේණිය සහ ලේඛන සහකාර 3 ශ්‍රේණිය තනතුරු වල බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගයේ 2022 පිළිබඳ විස්තර. මෙහිදී තනතුරු වශයෙන් සංස්කාරක තනතුරු පිළිබඳ විස්තර මුලින්ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහිදී සිංහල සංස්කාරක, දෙමළ සංස්කාරක සහ ඉංග්‍රීසි සංස්කාරක වශයෙන් තනතුරු වර්ග 3ක් යටතේ බඳවා ගැනීම සිදු කරනු ලබනවා. සංස්කාරක තනතුරු සඳහා වන වයස් සුසුකයන් තමයි මුලින්ම ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී වයස් සීමාව යටතේ අයිතිපත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු අවුරුදු 30ට නොවැඩි ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපක්ෂ සඳහාම අයිතිපත් යොමු කිරීමේ අවස්ථාව වලට ලබා දීලා තිබෙනවා මේ තනතුරු සඳහා. සුසුකම් තමයි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංස්කාරක තනතුරු සඳහා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය සහ ඔයාලා ආයෝජන කරන තනතුරට අදාළ භාෂාව ඇතුළු විෂයන් 4ක් සඳහා අවම වශයෙන් සී සාමාත්‍ය සහිතව එකවර විෂයන් 6ක් සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඔයාලා තනතුරට අදාළ භාෂාවට අදාළව අවම වශයෙන් සී සාමාත්‍යයක් ලබා තිබීම ප්‍රමාණවත් වෙනවා මේ සඳහා සුසුකම් ලැබීම සඳහා. ඉතින් මේ කියන සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහා වන ආයුධ පත්‍ර යොමු කිරීම සිදු කරගන්න. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉංග්‍රීසි සංස්කාරක තනතුරු සඳහා අවශ්‍ය කරන ඉංග්‍රීසි භාෂාව සඳහා සී සාමාත්‍යයක් නොමැති පුද්ගලයන් ප්‍රමාණවත් අපේක්ෂකයන් සංඛ්‍යාවක් නොමැති වූ විට තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එහිදී උසස් පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාත්‍යයක් සහිත පුද්ගලයන්ගෙන් අපස උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා එස් සාමාත්‍යයක්වත් තියෙන පුද්ගලයන් සඳහා මෙහිදී අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එහිදී උසස් පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාත්‍යයක් සහිතව ඒ වගේම සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සඳහා සී සාමාත්‍යයක් ඇති පුද්ගලයන් සඳහා මෙහිදී ඉංග්‍රීසි සංස්කාරක තනතුරු සඳහා අයිතිපත් යොමු කිරීමේ සුසුකම් සපුරාලීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මෙහිදී සංස්කාරක තනතුරු සඳහා අයිතිම් කරන්නන් සඳහා පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැහැ කියලා විශේෂයෙන්ම මතක් කරලා තිබෙනවා. ඉතින් මේ කියන සුසුකම් තියෙනවා ඔයාලට පුළුවන් මේ සංස්කාරක තනතුරු සඳහා භාෂා තුන සඳහාම අයිතිම් පත්‍ර නිවැරදිව යොමු කිරීම සිදු කරගන්න. සංස්කාරක තනතුරු සඳහා වන කායික සුසුකම් සඳහන් කරලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අවශ්‍ය කරන කායික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වේද කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා වන කායික සුසුකම් සපුරාලීම සඳහා සහ දෙමළ සහ ඉංග්‍රීසි කියන සංස්කාරක තනතුරු සඳහා බඳවාගන්නේ යුක්ත තරග විභාගයක් මගින් මේ විභාග පිළිබඳ විස්තර තමයි ඊළඟට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ලිඛිත තරග විභාගය ප්‍රශ්න පත්‍ර එකකින් සමන්විත වෙනවා. එහිදී ඔයාලගේ තනතුරට අදාළ භාෂාව සහ අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනීම පරීක්ෂා කිරීම සඳහා තමයි පැවැත්වෙන්නේ. පැය එකමාරක ප්‍රශ්න පත්‍රයක් ඔයාලට හිමි වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශයන් පිළිබඳ වැඩිදුර විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. අදුම්පත් කැඳවලා තියෙන ලේඛන සහකාර තනතුරු සඳහා 2022 වර්ෂය සඳහා. එහිදී දෙමළ ලේඛන සහකාර සහ ඉංග්‍රීසි ලේඛන සහකාර තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබනවා. සඳහන් කරනවා නම් වයස අවුරුදු 18ට නොඅඩු අවුරුදු 30ට නොවැඩි ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපක්ෂ සඳහාම අදුම්පත් යොමු කිරීමේ අවස්ථාව මේ යටතේ ලබා දීලා තියෙනවා මේ ලේඛන සහකාර තනතුරු සඳහා. සුසුකම් මොනවද කියලා අපි සලකා බලමු මේ ලේඛන සහකාර කියන තනතුරු සඳහා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය සහ ඔයාලගේ තනතුරට අදාළ භාෂාව ඇතුළු විෂයන් 4ක් සඳහා සී සාමාත්‍ය සහිත විෂයන් 6කින් සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඔයාලා ආයෝජන කරන තනතුරට අදාළ භාෂාව සඳහා අවම වශයෙන් සී සාමාත්‍යයක් ලබා දීම ප්‍රමාණවත් වෙනවා මේ අධ්‍යාපන සුසුකම් සපුරාලීම සඳහා. ඒ වගේම තවත් අවස්ථාවක් පෙර පරිදිම ලබා දීලා තියෙනවා උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සී සාමාත්‍යයක් නොමැති ආයෝජන කරන ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති වූ විට උසස් පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාත්‍යයක් සහිතව ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා එස් සාමාත්‍යයක් තිබෙනවා නම් එවැනි පුද්ගලයන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා අයිතිපත් යොමු කිරීම සඳහා. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි හෝ සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාත්‍යයක් සහිතව ඒ වගේම සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සඳහා සී සාමාත්‍යයක් තියෙනවා නම් එවැනි පුද්ගලයන් සඳහා මේ ඉංග්‍රීසි ලේඛන සහකාර කියන තනතුරු සඳහා අයිතිපත් යොමු කිරීමේ අවස්ථාවක් විශේෂයෙන් ලබා දීලා තියෙන බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ තනතුරට අදාළව බලාපොරොත්තුක් වලින් බලාපොරොත්තු වෙනවා. එහිදී
රජයේ පිළිගත් ආයතනයක අනවශ්‍යයෙන් වසරක බලපුරුද්දක් පරිගණක කටයුතු සම්බන්ධයෙන් තිබිය යුතුයි. විශේෂයෙන්ම MS Office පැකේජ් හසුරුවීමේ හැකියාව ඔයාලගෙන් බලාපොරොත්තු වෙන මේ තනතුරේ බලපුරුද්ද වශයෙන්. සහකාර කියන තනතුර සඳහා අවශ්‍ය කරන කායික සුසුකම් මොනවද කියලා අපි සලකා බලමු. එහිදී ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අවශ්‍ය කරන ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත විය යුතුයි කියලා තමයි විශේෂයෙන්ම මතක් කරලා තියෙන්නේ කායික සුසුකම් සපුරාලීම සඳහා. අර තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරන ලිඛිත තරග විභාගයක් මගින් ඒ විභාගයට අදාළ විස්තර තමයි ඊළඟට ගෙන එන්නේ. එහිදී ලේඛන සහකාර විභාගයට අදාළව බුද්ධි පරීක්ෂණය සහ භාෂා හැකියාව වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් සඳහා ඔයාලා පිළිතුරු සැපයීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදී එක් ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශ පිළිබඳ මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට වෙන වෙනම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මුලින්ම බුද්ධි පරීක්ෂණයට අදාළ විෂය නිර්දේශ කොටස් මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලැබෙනවා. ඒ වගේම භාෂා හැකියාවට අදාළ ප්‍රශ්න පත්‍රයට ලැබෙන කොටස් පිළිබඳ විෂය නිර්දේශය මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සඳහා බඳවා ගැනීමේ ක්‍රමය තමයි පොදුවේ ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී මේ ඉහත සඳහන් කරන ලද ප්‍රශ්න පත්‍ර සඳහා එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා අවශ්‍ය 140කට වඩා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගෙන් ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් පුරප්පාඩු සංඛ්‍යා සමාන සංඛ්‍යාවක් නීති කෙටුම්පත් සම්පාදක විසින් පත් කරන ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මත කැඳවනවා. එහිදී ඔයාලගේ සුසුකම් සහ කායික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමක් සිදු කරනවා. එහිදී ලකුණු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. විභාගයෙන් ලබාගත් ලකුණු වල අනුපිළිවෙල අනුව තමයි බදවා ගැනීමක් සිදු කරනු ලබන්නේ. සඳහන් කරන ලද තනතුරු වර්ග දෙකටම අදාළව පොදු මාසික වැටුප් පරිමාණය පිළිබඳ විස්තර තමයි මීළඟට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී 3 ඇලීර 2016 රාජ්‍ය පරිපාලන චක්‍රරේඛය අනුව MN 1/2016 වැටුප් පරිමාණයට අනුකූලව 27140ක මූලික වැටුපක් රජය මගින් කරන අනිකුත් දීමනා සහිතව 40000කට වැඩි වැටුපක් මාසිකව ලබා ගැනීමේ හැකියාව මේ තනතුර සඳහා හිමි වන බව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ස්ථිර තනතුර සඳහා. දෙකටම අදාළව අයදුම්පත් සකස් කිරීම පිළිබඳ තමයි විස්තර ගෙන එන්නේ. මෙහිදී අදාළ අයදුම්පත් සකස් කළ යුතු ආකාරය පිළිබඳ විස්තරයක් සඳහන් වෙනවා. එහිදී A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම පාවිච්චි කරමින් තමයි ඔයාලා මේ අයදුම්පත සකස් කර ගැනීම සිදු කළ යුත්තේ. එහිදී සකස් කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුර විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා සුසු අයදුම්පතක් අපි ඔයාලට ලබා දීලා තියෙනවා නොමිලේම. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියහම ඔයාලට වෙබ් පිටුවක් පිවිසෙනවා. ඒ වෙබ් පිටුව තුලින් ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ සඳහා සුසු අයදුම්පතක් ඒ නියමිත ආකාරයෙන් සකස් කරන ලද අයදුම්පතක් ඩවුන්ලෝඩ් කරලා ඒ print out ගැනීමෙන් නිවැරදිව සම්පූර්ණ කළ ඒවම සිදු කර ගන්න. එහිදී මේ ආකාර වෙබ් පිටුවකට තමයි පිවිසෙන්නේ ලින්ක් එකෙන් ගියාම එහිදී මේ තනතුරට අදාළ සියලුම විස්තර ඔයාලට ඒ වෙබ් පිටුව තුලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහි පහළින් තියෙන ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කොටසින් සිංහල ඇප්ලිකේෂන් උඩ ක්ලික් කිරීමෙන් පහසුවෙන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා print out අරගෙන නිවැරදිව පිරිවීමෙන් අනතුරු එළීමේ හැකියාව පවතිනවා. අවසාන දින වශයෙන් 2022 4 වෙනි මාස 30 දක්වා අවස්ථාව ලබා දීලා තියෙනවා අයදුම්පත් යොමු කිරීම සඳහා. විශේෂයෙන් මතක් කරන්න ඕන 4 වෙනි මාස 30 වෙනිදාත් ඔයාලට පුළුවන් මේ සඳහා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත යොමු කිරීම සිදු කර ගන්න. ඉන් පසුව ලැබුණත් කමක් නැහැ. නමුත් එදින අවස දක්වාම ඔයාලට මේ සඳහා වන අයදුම්පත්‍රය තැපැල් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. සඳහන් කළ ලද තනතුරු වර්ග දෙකටම අදාළව අයදුම්පත් පිරිවීමේ උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා. එහිදී යම් අයදුම්කරුවෙකු තනතුරු දෙකම සඳහා අයදුම්පත් යොමු කරන්නේ නම් අයදුම්පත්‍ර වෙන වෙනම ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම විභාගයේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබනවා. එම අයදුම්පතේ දක්වන විභාග මාධ්‍ය පසු වෙනස් කිරීම ඉඩ නොතබන නිසා නිවැරදිව මේ භාෂා මාධ්‍ය සඳහන් කිරීමට ඔයාලා කටයුතු කළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමා අත්අකුරින්ම තමයි ඔයාලා මේ අයදුම්පත් පිරවීම සිදු කළ යුත්තේ අදාළ print out ලබා ගැනීමෙන් පසුව. අයදුම්පතේ විභාග ගාස්තු ගෙවීමක් සිදු කළ යුතුයි මේ විභාගයේ පැවැත්වීම සඳහා. එහිදී රුපියල් 1000ක මුදලක් තමයි විභාග ගාස්තු වශයෙන් ඔයාලා ගෙවීම සිදු කළ යුත්තේ. එහිදී ලංකා බැංකුවේ අලුත්කඩේ ශාඛාවේ නීති කෙටුම්පත් සම්පාදක නමින් පවත්වාගෙන යනු ලබන අංක 70 41 488 දරන ජංගම ගිණුමට බැරවන පරිදි ඕනෑම ලංකා බැංකු ශාඛාවට ගෙවා ලබා ගන්නා ලතුපතෙහි දාරය ඉලුම්පතේ නිවෙන ස්ථානයේ නොගැලවෙනසේ ඇලවීම ඔයාලා සිදු කරගත යුතුයි. එහිදී එහි ඡායා පිටපතක් තමා සතුව තබා ගැනීම ඉදිරියේදී ප්‍රයෝජනවත් වන බවත් සඳහන් වෙනවා. එහිදී ගෙවන ලද තැන්පතු පත්‍රිකාවේ ඔයාලගේ අයදුම්කරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන්ම සඳහන් කරලා ගෙවීම සිදු කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම ගෙවීමේදී මෙහිදී මතක් කරලා තියෙනවා. ඊළඟට මේ අයදුම්පතේ අත්සන සාධික කරන ආකාරය ගැන විස්තර තමයි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අත්සන සාධික කිරීම සඳහා රජයේ වාසල් ප්‍රධානියෙකු, විශ්‍රාමික ප්‍රධානියෙකු, කොට්ටාසි ග්‍රාම නිලධාරිවරයෙක්, සමාජාන විනිශ්චයකාරවරයෙක්, දියුණු කොමසාරිස්වරයෙක්, නීතිඥයෙකුවරයෙක් මෙහි සඳහන් කරන අදාළ තනතුරකට සූසු පුද්ගලයන් ලවා අස්තන සාහිතික කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරගත යුතුයි කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. කලද තනතුරු දෙකම සඳහා පොදුවේ අයදුම්පත් එවන ආකාරය තමයි ඔයාලා ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අයදුම්පත් එවිය යුතු අවසාන දින වශයෙන් 2022 4 මාස 30 දක්වා අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා. එහිදී අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් තමයි එවිම සිදු කළ යුත්තේ. ඒ යුතු ලිපිනය සඳහන් කරලා තියෙනවා නීති කෙටුම්පත් සම්පාදක, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව අංක 80 අධිකරණ මාවත කොළඹ 12 කියන ලිපිනයට තමයි ඔයාලා එවිම සිදු කළ යුත්තේ.
එවන ලියුම්කාරය වම්පස ඉහළ කෙළවරේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සංස්කාරක 3 ශ්‍රේණිය සහ ලේකම් සහකාර 3 ශ්‍රේණිය තනතුරුවල පුරප්පාඩු පිළිවීම සඳහා වන විවෘත තරග විභාගයේ 2022 වශයෙන් සඳහන් කළ ලැබන්නත් ඔයාලා කටයුතු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මෙහිදී අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. මේ දෙවන කොටස යටතේ අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2022 වර්ෂය සඳහා කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩයේ 3 සේවා ගණයේ 3 ශ්‍රේණිය තනතුරු වලට බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර. මෙහිදී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මගින් ඍජුව බඳවා ගැනීම සිදු කරන ලබන මේ තනතුරු සඳහා එහිදී පළපුරුද්ද ඇති පුද්ගලයන් සඳහා තමයි ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මගින් ඍජුව බඳවා ගන්නේ. එසේ පළපුරුද්ද නොමැති පුද්ගලයන් සඳහා පුහුණුවකින් පසුව බඳවා ගැනීම සිදු කරනු ලබන බවත් විශේෂයෙන්ම මෙහිදී මතක් කරන්න ඕනේ. මෙන්තුව මගින් තනතුරු 30කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම සිදු කරනවා. ඒ එක් එක් තනතුරු සහ ලබා ගන්නා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට වෙන වෙනම ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එක් එක් සියලුම තනතුරු සඳහා වන මාසික වැටුප් පරිමාණය පිළිබඳ විස්තර තමයි ගෙන එන්නේ. එහිදී MT1 ඉරක් 2016 වැටුප් පරිමාණය යටතේ 29840ක මූලික වැටුපක් සහ අනිකුත් දීමනා සහිතව 40000කට වැඩි වැටුපක් මාසිකව ලබා ගැනීමේ හැකියාව මේ තනතුරු සඳහා හිමි වෙනවා. එමෙම මෙම තනතුරු ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාව වන බවත් විශේෂයෙන්ම මතක් කරලා තිබෙනවා. බදවා ගැනීම සිදු කරනු ලබනවා. ඉල්ලුම තනතුරු සඳහා වන වැටුප් වයස් සුසුකම පිළිබඳ විස්තර තමයි ගෙන එන්නේ. මෙහිදී ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු අවුරුදු 35ට නොවැඩි පුද්ගලයන් සඳහා තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අයිදුම්පත් යොමු කිරීමේ වයස් සුසුකම් සපුරා ගැනීම සඳහා. තනතුරු සඳහාම අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් කෙසේද කියලා අපි සලකා බලමු. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සී සාමර්ථ්‍ය සහිතව එකවරදී විෂයන් 6ක් සමත් වීම තමයි ඔයාලගෙන් මූලික වශයෙන් අධ්‍යාපන සුසුකම් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහනක් කරලා තියෙනවා කොම්පියුටර් ටයිප් සෙටර් සහ මුද්‍රණ රටා සිත්තම් කරු කියන තනතුරු සඳහා පමණක්. ඉහත සාමාන්‍ය පෙළ විභාගයේදී සුසුකම් වලට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදීම ඉංග්‍රීසි භාෂාව සඳහා සී සාමර්ථ්‍යයක් ලබා තිබීම අවශ්‍ය වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ තනතුරු දෙක සඳහා පමණක්. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ පමණයි අධ්‍යාපන සුසුකම් වශයෙන් විමසා සිටින්නේ මේ සියලුම තනතුරු සඳහා. සියලුම තනතුරු සඳහා අදාළ කරන වෘත්තීය සුසුකම් මොනවද කියලා සලකා බලමු. එහිදී එක් එක් තනතුරට අදාළ ශ්‍රේෂ්ඨයට අදාළව වෘත්තීය හා තෘතීයික අධ්‍යාපන කුසල සභාව විසින් පිළිගනු ලබන ජාතික වෘත්තීය කුසලතා එහෙම නැත්නම් NVQ 4 මට්ටම හෝ ඊට වඩා වැඩි මට්ටමේ පාඨමාලාවක් හදාරලා සහතිකයක් ලබා තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය කරන පළපුරුදු සුසුකම් මොනවද කියලා සලකා බලමු මේ සියලුම තනතුරු සඳහා. එහිදී ඒ තනතුරු සඳහා ශ්‍රේෂ්ඨයට අදාළව තනතුරක වසර 5ක සේවා පළපුරුද්දක් ලබා ඇති අයුරු සඳහා තමයි මේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදු කරනු ලබන්නේ. එහිදී තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම. එහිදී වසර 5ක සේවා පළපුරුද්දක් නොමැති පුද්ගලයන් සඳහා තරිදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ සම්මුඛ පරීක්ෂණය සඳහා. එහිදී ප්‍රමාණවත් සඳහා ආයුධ කර්ම සංඛ්‍යාව නොමැති අවස්ථාවලදී පුහුණුවෙන් පසුව ඔයාලා බඳවා ගැනීමක් සිදු කරනවා පළපුරුද්දක් ලබා නැති පුද්ගලයන් සඳහා. එහිදී ඔයාලගේ ඒ සඳහා වන සියලු තනතුරුට දාලා අධ්‍යාපන හා වෘත්තීය සුසුකම් සපුරා ඇති අයවලුන්ගෙන් මේ තෝරා ගැනීම සිදු කරනු ලබලා පුහුණුවෙන් පසුව ඔයාලා මේ තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබයි සඳහන් වෙලා තිබෙන්නේ. තනතුරු සඳහා අවශ්‍ය කරන කායික සුසුකම් ගැන සඳහන් කරනවා නම් දෙවෙනි ඕනෑම ප්‍රදේශයේ සේවය කිරීමට අවශ්‍ය කරන කායික හා මානසික යෝග්‍යතාවගේ යුතු කියලා තමයි සඳහන් වෙන්නේ කායික සුසුකම් සපුරා ගැනීම සඳහා. සඳහන් කළ තියෙන සියලුම තනතුරු සඳහා අවශ්‍ය කරන සාමාන්‍ය සුසුකම් මොනවද කියලා සලකා බලමු. එහිදී ශ්‍රී ලාංකික පුරවැසියෙකු යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම යහපත් චරිතයෙන් හා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම යම්කිසි ආගමික නිකායක පැවිදිවරයෙකු නොවිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම දිවා රාත්‍රී රාජකාරී ඉටු කිරීමට සිදුවන බැවින් පිරිමි ඇදුම් කරන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවත් විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා මේ බඳවා ගැනීම සිදු කිරීමේදී. සඳහා බඳවා ගන්න ආකාරය තමයි ඔයාලා ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී සියලුම සුසුකම් සපුරාලිය ඇති අයවලුන් සඳහා කොළඹදී පමණක් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වෙනවා ආයුධ කරුවන් සඳහා. ඒ සම්මුඛ පරීක්ෂණයට අනතුරුව ඔයාලා වෘත්තීය පරීක්ෂණයක සඳහා මුහුණ දීම සිදු වෙනවා මේ එක් එක් තනතුරු සඳහා. එහිදී එම සම්මුඛ පරීක්ෂණ සහ වෘත්තීය පරීක්ෂණ වල ඉහළම ලකුණු ලබා ගන්නා පුද්ගලයන් සඳහා තමයි මේ බඳවා ගැනීම සිදු කරන ලබන්නේ මේ තනතුරු සඳහා කියලා සඳහන් වෙලා තිබෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර ඔයාලට මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී එම වෘත්තීය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ කොටස් මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට වෙන වෙනම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී අවම වශයෙන් ලකුණු 40ක ප්‍රමාණයක්වත් ලබා ගත යුතුයි එම සම්මුඛ පරීක්ෂණය සමත් වීම සඳහා. ඉන් අනතුරුව ඔයාලා යොමු කරනවා ප්‍රායෝගික පරීක්ෂණයක් සඳහා මේ එක් එක් තනතුරු සඳහා යොමු වෙන. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පුරප්පාඩු සංඛ්‍යාවෙන් 3 ගුණයක් සඳහා කුසලතාව මැන බැලන වෘත්තීය එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලබනවා. එහිදී වෘත්තීය හා
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු වල එකතුවේ කුසලතා අනුකූල අනුව බදවා ගැනීම සිදු කරනු ලබන බවයි සඳහන් වෙන්නේ. මේදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා වසරකට පුහුණුවකට යටත්ව බදවා ගැනීම සිදු කිරීමේදී එසේ වසරක පුහුණුවකට පසුව ඔයාලා විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පවත්වන ලබන වෘත්තීය පරීක්ෂණයක් සඳහා පෙනී සිටලා එයින් සමත් වන අධිකරුවා සඳහා පමණක් ස්ථිර පදනමින් සේවය සඳහා බදවා ගන්නු ලබන බවත් විශේෂයෙන්ම මතක් කරලා තිබෙනවා. පුහුණු මට්ටමේ බදවා ගැනීම සිදු කිරීමේදී තනතුරු සඳහා අයදුම්පත් සකස් කිරීම පිළිබඳ විස්තර තමයි ගෙන එන්නේ. මෙහිදී අයදුම්පත් නිවැරදිව සකස් කළ යුතු ආකාරය පිළිබඳ විස්තරය මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා. එසේ නිවැරදිව සකස් කරන ලද අයදුම්පත් ඔයාලට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන වෙබ් පිටුවෙන් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කර ගැනීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. එම අයදුම්පත ඩවුන්ලෝඩ් කරලා print out අරගෙන නිවැරදිව පිරුවෙන් අනතුරු ඔයාලට එීමේ හැකියාව පවතිනවා. මෙහි මේ ආකාර වෙබ් පිටුවකට තමයි පිවිසෙන්නේ මේ සියලුම තොරතුරු ඇතුළත් වන මේ තනතුරු සඳහා. එහිදී පහළින් තිබෙන ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට පහසුවෙන් මේ සඳහා සුසු ආයුධපතක් ඩවුන්ලෝඩ් කරලා ඒ print out අරගැනීමෙන් අනතුරුව පිරවීමෙන් එවීමේ හැකියාව පවතිනවා. එවිට අවසාන දින වශයෙන් 2024 4 වෙනි මාස 29 දක්වා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ලියාපදිංචි තැපෑලෙන් එදින අවසාන දක්වාම ඔයාලට එවීමේ හැකියාව පවතිනවා. මේ ආයුධපත් යොමු කිරීම සඳහා. ආයුධපත් යොමු කිරීමේදී මේ සම්මුඛ පරීක්ෂණ සඳහා ගාස්තුවක් අය කරනු ලබනවා. රුපියල් 250 ගාස්තුවක් තමයි මේ ආයුධකරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ ගාස්තු වශයෙන් අය කරනු ලබන්නේ. මෙහිදී එම මුදල විභාග කොමසාරිස් ජෙනරාල්ගේ ආදායම් ශීර්ෂය 20 ඉරක් 0.3 ඉරක් 0.2 ඉරක් 13 යටතේ 2024 4 මාස 29 දින හෝ ඊට ප්‍රථම දෙවැනි පිටේ ඕනෑම තැපැල් කාර්යාලයකට හෝ උපතැපැල් කාර්යාලයකට පමණක් ගෙවීම සිදු කළ හැකි කියලා සඳහන් වෙනවා. එම ලදුපත අයදුම්පතේ අදාළ කොටුවේ නොගැලවෙනසේ ඇලිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම ලදුපතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ඉදිරියේදී ප්‍රයෝජනවත් වන බවත් විශේෂයෙන්ම මතක් කරලා තිබෙනවා. අයදුම්පතේ අත්සන සාධිත කරගන්න ආකාරය තමයි ඔයාලා ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අයදුම්පතේ අත්සන සාධිත කර ගැනීම සඳහා කිසියම් ආයතනයකින් විභාගයට ඉල්ලුම් කරන ලබන අධිකාරියෙක් නැත්නම් මේ ආයතන ප්‍රධානී අමාත්‍යගෙන් හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකු ලබා අත්සන් කර ගැනීම සිදු කරගත යුතුයි. එසේ නොවන අධිකරුවන් සඳහා මේ කියන මෙහි සඳහන් වන තනතුරක් දරන පුද්ගලයෙක්ගෙන් ඔයාලට පුළුවන් මේ අත්සන සාධිත කර ගැනීම සිදු කරලා මේ අධිපද නිවැරදිව එවීම සිදු කරගන්න. නිවැරදිව වෙන ආකාරය තමයි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අවසාන දින වන 2022 4 වන මාස 29 වෙනිදාට ප්‍රථම ඔයාලා මේ අධිපත් ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කරන්න ඕනේ. ඉතින් මතක් කරගන්න ඕනේ 4 වෙනි මාස 29 වෙනි දින හවස දක්වාම ඔයාලට මේ සඳහා අයදුම්පත් තැපැල් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ දිනට පසුව ලැබෙන අයදුම්පත් පිළිගන්න ලබනවා. ඒ දින දක්වාම ඔයාලට පුළුවන් ලියාපදිංචි තැපැලෙන් මේ සඳහා වන අයදුම් පත්‍රය එවීම සිදු කරගන්න කියලා විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. එදී එවිය යුතු ලිපිනය සඳහන් කරලා තියෙනවා විභාග කොමසාරිස් ජෙනරාල් ආයතන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 1503 කොළඹ කියන ලිපිනයට ඔයාලා පුළුවන් මේ සඳහා වන අයදුම් පත්‍රය එවීම සිදු කරගන්න. එවැනි ලියුම්කාරය වම්පස ඉහළ කෙළවරේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩය 3 සේවා ගණයේ 3 ශ්‍රේණිය තනතුරට බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය 2019 වරහන් ඇතුළේ 2022 වශයෙන් සඳහන් කළ එවන්නත් ඔයාලා කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම තනතුරු කිහිපයක් සඳහා ආයුම්පත් යොමු කරන්නේ නම් වෙන වශයෙන් ආයුම්පත් යොමු කළ යුතුයි කියලාත් විශේෂයෙන්ම මෙහිදී මතක් කරලා තිබෙන බව ඔයාලට කියන්න ඕනේ.